12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය වත්සලා දිසානායක. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. දේශපාලන පක්ෂ 10කින් කොවිඩ් වසංගතය පාලනයට අදාළ යෝජනාවලියක් ජනපතිට බාර දෙයි. ඩෙල්ටා විකෘති ප්‍රභේද 3 පිළිබඳ පර්යේෂණ අදින් අවසන්. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවබෝධයකින් තොරව විදේශ ණය හා ආධාර පිළිබඳ අදහස් ඉදිරිපත් කරන බවට ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක්. බස්නාහිර පළාතේ නිවෙස් නිරෝධායනයට ලක්වූවන්ගේ සංනිවේදන ජාලය තවත් කාර්යක්ෂම කෙරේ. පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සමුදතා පුළුල් කිරීමට පියවර. කැබිනට් අනුකමිටුව හා ගුරු සංගම් කිහිපයක් අතර අද පැවති සාකච්ඡාවට අදාළ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට. කිසිදු ඇමරිකානුවෙකු ඇෆ්ගනිස්තානයේ රඳවා නොතබන බව ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායම අද ජපානයට. කොවිඩ් වසංගතයේ පාලනය සඳහා යෝජනාවලියක් ප්‍රධාන දේශපාලන පක්ෂ 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර දෙයි. තොරතුරු හා දත්ත වාර්තා ක්‍රමවත් කිරීම, එන්නත් කරන වැඩසටහන් තවදුරටත් කාර්යක්ෂම කිරීම, අවුරුදු 60ට වැඩි හා වැඩි ජීවිත අවදානමක් පවතින අයට එන්නත් කරණයේදී ප්‍රමුඛතාව ලබා දීම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා හැකි පරිදි අවස්ථාව ලබා දීම, කොවිඩ් නීති උල්ලංඝනය කරන අයට අවශ්‍ය නීති පියවර කඩිනමින් ගැනීම, ජාතික ආපදා තත්ත්වයක්සේ සලකා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් රට තුළ ඇති කිරීම, රටේ ආර්ථිකය බිඳ වැටීමට නොදී පවත්වාගෙන යාම යන ආදී කරුණු එම යෝජනාවලියට ඇතුළත් වෙයි. අපේ ජනබල පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කම්යුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය එම යෝජනාවලිය සැකසූ දේශපාලන පක්ෂ 10යි. ඩෙල්ටා විකෘති ප්‍රභේද 3 පිළිබඳ සිදු කිරීමෙන් පැවති පර්යේෂණ අද දින අවසන් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යා ආසාත්මිකතා ඒකකයේ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසයි. එම තොරතුරු හෙට හෝ අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි. කොවිඩ්-19 වෛරසය විකෘති වෙමින් නව ප්‍රභේද බිහිවෙමින් පවතින පසුබිමක අදාළ සෞඛ්‍ය පිළිවෙත් සියල්ල අනුගමනය කරන්නයි ජීවන්තර මහතා ජනතාවට දැනුම් දෙයි. බොහෝ විට මේ රෝගීන් ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව ඇතිවෙච්ච ආසාදිතා වෙන්න පුළුවන්. ජනතාවට ආරක්ෂා වෙන්න තියෙන ක්‍රමවේදය තමයි ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් ඔබ නිවසේම රැඳී සිටින්න. රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම පෞලේ වෛද්‍යවරයා සමග සම්බන්ධ වෙලා බොහෝ විට අපි දකිනවා මේ අනවශ්‍ය ප්‍රතිකාර ප්‍රතිජීවක ඖෂධ ඇසිප්‍රොමයිසින් බෙහෙතක් හැමෝම බොන්න පටන් ගන්න තියෙනවා. ඩෙක්සාමෙථසෝන් කියන මේ බෙහෙතක් හැමෝම බොන්න පටන් ගන්න තියෙනවා. මේවා ඉතාම භයානක දේවල්. රෝග ආරම්භයේදී මෙවැනි බෙහෙත් පාවිච්චි කිරීමෙන් ඔබට අහිතකර දෙයක් නිසා කිසිම හිතකර තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. පෞලේ වෛද්‍යවරයා සමග සම්බන්ධ වෙලා තීරණ ගැනීම වැදගත්. අනිකුත් සියලු දෙනාම අනවශ්‍ය ගමනක් පිරුණක් යන්න නැතුව නිවස් තුළටම වෙලා ඉන්න ඕනේ. හැම විටම නිවැරදි මුඛාවරණයක් භාවිතා කිරීම, අධිහයේ පරතරයේ තබා ගැනීම, සබන් යොදා සිටීම, හෑන්ඩ් සැනිටයිසර් එකක් යොදා ගැනීම, සංවෘත ස්ථාන වලට පුළුවන් තරම් නොගින් ඉන්න තරමට හොඳයි. ඔබ වැඩ කරන්නේ එවැනි තැනක නම් ජෙනරල් දොරවල් විවෘත කළා වාතාශ්‍රී ඉතාමත් හොඳින් සංචරණය වෙන විදිහට තියාබා ගැනීම ඉතාමත් වැදගත් මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආරක්ෂාව සඳහා. ලෝකයේ රටවල් මගින් මෙරටට ලබා දීමට එකඟතාව පළ කරන ණය හා ආධාර කෙරෙහි රජයේ අවධානය යොමු වීමේ අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ඉකුත් දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය. අපේ නැගෙනහිර පරයන්තයයි සැහැල්ලු දුම්රිය සේවය දෙකම නිසා අපිට ජපානයෙන් බිලියන 2.5ක් ලැබෙන්න තිබුණා. දැන් ඒ බිලියන 2.5 අපිට ලැබෙන්නේ නැහැ. එහෙම නැති වෙලා තියෙනවා. මේව විශාල අපි ආරම්භ කරලා දැන් ආයෝජනය කරන්න තිබුණේ ව්‍යාකෘති. ඉන්දියාවේ, ජපානයේ එකක්වත් සිදු වෙලා නැහැ. ලෙබනනේ නම් කරපු පුද්ගලයා අගමැති වෙන්න කියලා මාස 6ක් ගිහින් කැබිනට් මණ්ඩලයක් හදාගන්න බැරි වුණා. දැන් අලුත් පුද්ගලයෙක් නම් කරලා තියෙනවා. එයාට කොච්චර කාලෙ ඇයිද කියලා අපි කාටවත් කියන්න බෑ. පාලනය කරන්න බැරි රටක් බවට පත් වෙලා තියෙන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා එලෙස ප්‍රකාශ කර ඇත්තේ අවබෝධයකින් තොරව බවයි. දසදෙසින් 7 වැඩසටහනට අද එක්වෙමින් ගුණවර්ධන මහතා මේ බව පැවසීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ මෙරට ඩොලර් බිලියන 8.2ක පැවති විදේශ සංචිත ප්‍රමාණය බෙහෙවින් පහළට වැටීමට බැදුම් කර සිදුවීම හේතු විය. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව මංගල සමරවීර රවි කරුණානායකන මහතුරුන්ද ඊට වගකිව යුතු වේ. ඇතම් විදේශ බලවේග මුල් කරගෙන රට වසා දැමීමට ඉල්ලා සිටියද රටේ ආර්ථිකය කඩා වැටුණහොත් කිසිලෙසකින්වත් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය. ඒ කියන්නේ අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ සංවර්ධන බැඳුම් කර වලින් ගත්ත ණය මහින්ද රාජපක්ෂ යෝගයේදී ගත්ත මුළු ණය ප්‍රමාණයෙන් මුළු කාල පරිච්ඡේදයේම ඇමරිකානු ඩොලර් බිලියන 5.5යි. නමුත් රනිල් වික්‍රමසිංහ රජය අවසාන අවුරුදු දෙකේදී විතරක් කරන් තියෙනවා 6.9. ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 13ක් සවරින් බොන්ඩ්ස් වලින් විතරක් ණය අරන් තියෙනවා. ඒ ගත්ත ණය ප්‍රමාණය කාගේ ආණ්ඩුව තිබුණත් 2029 වෙනතෙක් ගෙවන්න තියෙනවා. ඒ අමාරු තත්ත්වය තවත් අමාරු වෙනවා. මේ තියෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේග විසින් කියන සම්පූර්ණයෙන් මේ කුඩා ආර්ථිකයක් තියෙන රට වැව්වොත් අපි රටේ ජනතාව දැනගන්න ඕනේ අපිට තෙල් නැති වෙනවා. රෙදිපිලි ඇඟලුම් ඇතුළු අනෙක් කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නැති වෙනවා. ඊට පස්සේ බෙහෙත් නැති වෙනවා. එන්නත ගේන්න බැරි වෙනවා. ඔක්සිජන් ටිකවත් ගේන්න බැරි වෙනවා. මේ රට සම්පූර්ණයෙන් වැව්වොත්. මේක තමයි අපි හෘදේ සාක්ෂියට එකඟව අපි අවංකව උපම් බිම පැත්තේ හිටගන්න මිනිස්සෙක් නම් කිසිම ලෙසකින් අපනයනාංශය වහන්න එපා කියලා එක මම වැඳලා ආයාචනය කළා සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන් අමතන්න 0.71 800 පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වාණිජ්‍ය හා ආයෝජන සම්බන්ධතා පුළුල් කෙරේ. පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් සහ පිලිපීනයේ VPM තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනයේ සමාජිකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවෙයි. මෙම වැඩපිළිවෙලේදී ශ්‍රී ලංකාවට ආයෝජන අවස්ථා රැසක් ලැබීමට නියමිතයි. ශ්‍රී ලංකාව වාණිජමය වශයෙන් විභව ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රමුඛතම ඉලක්කයකි. ගුරු සංගම් කිහිපයක් කැබිනට් අනුකමිටුව සමග අද පැවති සාකච්ඡා ඵලදායී වූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. එහිදී අවධානයට ලක් කළ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. මේ අතර කොවිඩ් වැළඳී ඇති ගුරුවරුන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම කෙරෙහි තව සංගමයේ අවධානය යොමු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හඳපාංගුඩ මහත්මිය පෙන්වා දෙයි. ඉකුත් දිනවල පැවති ගුරු උද්ඝෝෂණ පිළිබඳවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. ගුරු පොකුර දැන් නැහැ කියලා කිව්වට ගුරු පොකුර හැදලා තියෙනවා. මේ වෙනකොට 12 දෙනෙක් විතර මැරිලා තියෙනවා. විවිධ ප්‍රදේශවල කොවිඩ් වසංගතය නිසා ඉදිරියටත් විශාල වශයෙන් හැම පාසලකම ගුරුවරු කොවිඩ් වසංගතයට ගොදුරු වෙලා තියෙනවා. අපි ඒ ගැන ඇත්තටම සංගමයක් හැටියට කනගාටු වෙනවා. උන් සම්බන්ධයෙන් කළ යුතු සුබසාධන වැඩපිළිවෙලක් තියෙනවා නම් කොවිඩ් මධ්‍යස්ථානයක් ආරම්භ කළ ගුරුවරු ඉතාම අසරණ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ අය වෙනුවෙන් සංගමයක් හැටියට අපි මැදිහත් වෙලා සුබසාධන කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එහෙම ගුරුවරු එකාපිට මැරිලා යනකොට මේ ගුරුවරු පාරට ඇදලා දාපු වෘත්තීය සමිති නායකයෝ ඊයේ මම දැක්කා. කොහෙද මන් දන්නේ චිත්‍ර අඳිනවා. සමහර කෙනෙක්ගේ පින්සලේ තීන්තක් නැහැ. සමහරුන්ට පෑනක් පැන්සලක් අල්ලන්න හුරුවක් නැහැ. මං ගුරුවරුන්ට කියන තවත් මොවුන් පස්සේ ගිහිල්ලා තවත් රැවටෙන්න එපා. දැන් බලන්න අර මැරිච්ච අයගේ දරු පවුල් වලට කවුද වග කියන්නේ? මෙරට මල්හා පත්‍ර අපනයන ක්ෂේත්‍රයේ පුළුල් කෙරේ. ඒ සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි. මේ වන විට මල්හා පත්‍ර සඳහා විශාල වශයෙන් ඇනවුම් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතී. මෙරට 11,000කට ආසන්න එම ක්ෂේත්‍රයේ අපනයනකරුවන්ට නව වැඩපිළිවෙලින් ප්‍රතිලාභ අත්වෙයි. වැඩිම ඉල්ලුමක් ඇත්තේ නෙදර්ලන්තය, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය හා මැද පෙරදිග යන රටවලිනි.
මේ වන විට අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දැඩි අභියෝගාත්මක වාතාවරණයක් තුළ දුම්රිය සේවකයන් රාජකාරියේ නිරත වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. මේ වන විට දුම්රිය සේවකයන් 360 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. ඇතැම් සේවකයන් නිවෙස්වලට නොගොස් සිය රාජකාරී ඉටු කිරීම අගය කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. කල්ලිකුත්තු රේදුරු බලපත්‍ර සඳහා මාස 6ක සහන කාලයක් ලබා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අල්හකෝන් මහතා ප්‍රකාශ කරයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම සහනය ලබා දී තිබේ. මහනුවර ඇසල මහ පෙරහරේ දෙවැනි රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. අවසන් රන්දෝලි පෙරහර ලබන ඉරිදා නිකිණි පොහොය දින වීදි සංචාරය කෙරේ. ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට 60 දශකයේදී චිත්‍රපට අධ්‍යක්ෂ KW පෙරේරා කලාකරුවන්ට හැකි වූ බව ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලීනසූරිය මහතා පෙන්වා දෙයි. ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන KW පෙරේරා මහතා අභාව ප්‍රාප්ත වී හෙටට වසර 15ක් පිරීම නිමිත්තෙන් ජාතික ගුවන්විදුලියේ චිත්‍රපට ගී වැඩසටහනට අද එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බස්නාහිර පළාතේ නිවෙස් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට පැය 24 පුරා කෙටි පණිවිඩ හා දුරකථන ඇමතුම් සඳහා 19.04 අංකය අද සිට ක්‍රියාත්මක බව කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පවසයි. එම කෙටි පණිවිඩවල වයස ජාතික හැඳුනුපත් අංකය ලිපිනය ඇතුළත් කළ යුතුය. එමෙන්ම ශ්වසන අපහසුතා ඇතනම් A හිස්තැනක් ලෙසද උණ පවතී නම් B හිස්තැනක් ලෙසද කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් C හිස්තැනක් ලෙසද සඳහන් කළ යුතුය. මෙලෙස ලැබෙන පණිවිඩ අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරේ. ලැබෙන තොරතුරු වර්ගීකරණය කර දුරකථන අංක 247 මගින් අදාළ රෝගීන් සමග සම්බන්ධ වී අවශ්‍ය රෝගීන්ට ගිලන් රථ සේවා හා අනෙකුත් ප්‍රතිකාර පහසුකම් සැපේ. අවශ්‍ය අයට අඛණ්ඩව උපදෙස් ලබා දීමද සිදු කෙරේ. නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අයට වෛද්‍ය කණ්ඩායම් හා සම්බන්ධ වීම සඳහා 13.90 ක්ෂණික අංකයද ක්‍රියාත්මකයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බෝනුවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සඳහා ක්ෂණික අංක 2ක් හඳුන්වා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සිංහල භාෂාව සඳහා 072 072 0720 අංකයේද දෙමළ භාෂාව සඳහා 072 060 60 අංකයේද ක්‍රියාත්මකයි. කොරෝනා වසංගතය හේතුවෙන් රෝහල්වලට යාමට නොහැකිව සිටින දියවැඩියාව හෘද රෝග හා අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම ක්‍රමවේදය ඔස්සේ පහසුකම් සැලසේ. ලෝක ප්‍රවෘත්ති. කිසිදු ඇමරිකානුවෙකු ඇෆ්ගනිස්තානයේ රඳවා නොතබන බව ජනපති ජෝ බයිඩන් අවධාරණය කරයි. තවමත් ඇමරිකානු පුරවැසියෝ 15,000ක් ඇෆ්ගනිස්තානයේ සිටිති. මේ මස අගවන විට සියලු ඇමරිකානුවන් ඉවත් කර ගැනීම එරට ආරක්ෂක අංශවල ඉලක්කය වී තිබේ. මේ අතර ජනාධිපති මන්දිරයෙන් පිටව යන විට විශාල මුදල් සම්භාරයක් රැගෙන ගිය බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අශ්රෆ් ගානි පවසයි. තලිබාන් හමුදා කාබුල් නගරයට ඇතුළත් වීම සමග රට හැර යාම පිළිබඳ ඇෆ්ගන් හිටපු ජනාධිපතිවරයාට හිටපු ඇමතිවරුන්ගෙන් දැඩි විවේචන එල්ල විය. නමුත් තමන් එක්සත් අරාබි එමිරාජ්‍යයට පැමිණියේ විශාල ලේ වැගිරීම් වලින් කාබුල් නගරය බේරා ගැනීම සඳහා බවද හෙතෙම පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්තානයේ සිටින මාධ්‍යවේදීන් පිළිබඳ CPJ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය අනාවරණය කරන්නේ මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමේ වාතාවරණය පැවතිය යුතු බවයි. ඇෆ්ගනිස්තානයේ තුල සිටින මාධ්‍යවේදීන් ප්‍රචණ්ඩත්වයකට හෝ පලිගැනීමකට හෝ ලක් නොවිය යුතු බවද එම මාධ්‍ය සංවිධානය පෙන්වා දෙයි. තලිබාන් සටන්කාමෙන් ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ නිවෙස් පරීක්ෂා කිරීම හේතු කොටගෙන මෙම ඉල්ලීම සිදු කර තිබේ. ඉකුත් වසරේ ලෝපුරා ජනමාධ්‍යවේදීන් 900කට ආසන්න පිරිසක් COVID-19 හේතුවෙන් මියගොස් ඇති බව විදේශ පුවත් වාර්තා අනාවරණය කරයි. වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ලතින් අමරිකානු කලාපයේ රටවලය. එන්නත්කරණයේ වේගවත් වීම සමග මේ වන විට ජනමාධ්‍යවේදීන්ගේ සුරක්ෂිතතාව තහවුරු වී තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 5ක වැඩ අවසන් කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවේ. වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 138ක් ක්‍රියාත්මක කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. මොහොතින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් බිහි කරන CIB ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 31 දක්වා ඔබේ බිල්පතට වටිනා තෑගි. මාසික දිනුම් ඇදීමෙන් රුපියල් 3000කට වැඩි බිල්පත් සඳහා වටිනා අප්ට්‍රැක්ටර්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායම අද රාත්‍රියේ ජපානයේ බලා පිටත්වයයි. එම ක්‍රීඩා තරඟාවලිය ලබන 24 වන දින ටෝකියෝහිදී ආරම්භ වේ. ශ්‍රී ලංකා කණ්ඩායම 9 දිනකුගෙන් සමන්විතයි. නායකත්වය දරන්නේ 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයයි. මෙවර ශ්‍රී ලංකාව ක්‍රීඩා 4ක් නියෝජනය කරයි. මේ පිළිබඳ ජාතික ගුවන්විදුලියට අදහස් දක්වන ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති කර්නල් දීපල් හේරත් මහතා. 2017 ඉඳලා 2018 ඒෂියන් ගේම්ස් දක්වා අරන් පළවෙනි අඩිය. එතනින් අපිට පුළුවන් වුණා ඒෂියන් ගේම්ස් වල මෙඩල්ස් 17ක් වැනි ප්‍රමාණයක් දිනා ගන්න. ඒ දිනාගත්ත ක්‍රීඩකයන් සංචිතගත කරලා තමයි පැරාලිම්පික්ස් වලට අපි කට්ටිය හදාගත්තේ. ඒකෙන් අපිට ක්‍රීඩකයන් 9 දෙනෙක් සිලෙක්ට් වුණා පැරාලිම්පික්ස් වලට. ක්‍රීඩකයන් 6 දෙනෙක් මල්ල ක්‍රීඩාවලුත්, එක්කෙනෙක් ඔරුපැදීමලුත්, එක්කෙනෙක් දුනු විදීමේ ක්‍රීඩාවෙන් හා එක්කෙනෙක් වීල්චෙයාර් ටෙනිස් වලින්. මේ 9 දෙනෙක් තමයි සිලෙක්ට් කරලා ඉන්නේ. ලෝක ශ්‍රේණිගත කිරීම වල ඉතාමත් හොඳ තැන්වල ඉන්නවා. සන්තෝෂයි. අපි ඉතාමත් හොඳ සූදානම්කින් තමයි මේ තරඟවලට සහභාගී වෙන්නේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. ඩේවිඩ් පීරිස් සමාගම් සමූහයේ කෘෂිකාර්මික අංශය සිය කෘෂි නිෂ්පාදන පළමු තොගය අපනයනය කරයි. ඒ අනුව අපනයනය සඳහා සකස් කළ අඹ, කෙසෙල් සහ අන්නාසි තොග රුසියාව වෙත යැවිනි. ප්‍රමිති සහතික කිහිපයකින් සතුම්ලත් මෙම නිෂ්පාදන කාබනික විගන් හා සම්ප්‍රදායික කෘෂි නිෂ්පාදන කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ්
ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාවර තැන්පත් අනුපාතිකය හා ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය ඉහළ නංවයි. ස්ථාවර තැන්පතු අනුපාතිකය 5%කින්ද ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය 6%කින්ද නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මණ්ඩලය ඊයේ පැවති රැස්වීමකදී තීරණය කළේය. ආර්ථිකමය වශයෙන් සිදුවිය හැකි අසමූලිතතාව වළක්වා ගැනීම සහ මධ්‍යකාලීනව අධික උද්ධමන පීඩනය වළක්වා ගැනීම ඉලක්ක කර මෙම තීරණයට එළඹ තිබේ. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල දේශපාලන පක්ෂ 10කින් කොවිඩ් වසංගතයේ පාලනයට අදාළ යෝජනාවලියක් ජනපතිට බාර දෙයි. ඩෙල්ටා විකෘති ප්‍රභේද 3 පිළිබඳ පර්යේෂණ අදින් අවසන්. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු අවබෝධයකින් තොරව විදේශ ණය හා ආධාර පිළිබඳ අදහස් ඉදිරිපත් කරන බවට ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රකාශයක්. බස්නාහිර පළාතේ නිවෙස් නිරෝධායනයට ලක් වූවන්ගේ සංනිවේදන ජාලය තවත් කාර්යක්ෂම කෙරේ. පිලිපීනය හා ශ්‍රී ලංකාව අතර ආයෝජන සමඳතා පුළුල් කිරීමට පියවර. කැබිනට් අනුකමිටුව හා ගුරු සංගම් කිහිපයක් අතර අද පැවති සාකච්ඡාවට අදාළ යෝජනා ලබන සතියේ කැබිනට් මණ්ඩලයට. කිසිදු ඇමරිකානුවෙකු ඇෆ්ගනිස්තානයේ රඳවා නොතබන බව ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි. ශ්‍රී ලංකා පැරා ඔලිම්පික් කණ්ඩායම අද ජපානයට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.